නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, ජීවිතේ දියුණු කර ගැනීම පිණිස පවතින ගුණධර්ම ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගත වෙන කාරණා හරීම පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය වර්ණනා කරමින් ලියවිච්චි සුන්දර ග්‍රන්ථයක් වන සද්ධර්මාලංකාරය කියන ග්‍රන්ථය ඇසුරින් අපි මේ දවස ආරම්භ වෙන මොහොතේම බණපද අහන්නේ. අද ධර්ම දේශනාවේදී මූලිකවම හිතට ගත යුතු කාරණේ තමයි දම්පැන් පූජා කිරීම. දානේ පූජා කිරීම කියන එක පින්වතුනි, කවදාවත් මේ ජීවිතේ අතහරින්න එපා. පුළුවන් හැටියකට පුළුවන් හැම මොහොතකම දන් දෙන්න. දන් දෙන හිත කියලා කියන්නේ සංසාර ගමනේ යන සත්වෙකුට බොහොම කලාතුරකින් උපදින හිතක්. සසර ගමනේ පින්වතුනි ගොඩාක් දන් දෙනවා නෙමෙයි. ගොඩාක් කරන්නේ මගේ 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 කියලා එක එකව අල්ලගෙන යන එක. හරි කලාතුරකින් මිනිස්සෙක් වෙලා උපන්නට පස්සේ, දෙවි කෙනෙක් වෙලා උපන්නට පස්සේ හිතක් පහළ වෙනවා දම්පැන් පූජා කළ යුතුයි කියලා. ඒකත් කීයෙන් කීයෙන් දෙනාටද? දැන් බලන්න මනුස්ස ලෝකේ මිනිස්සු අතරේ කීයෙන් කී දෙනාද දන් දෙන්නේ? කීයෙන් කී දෙනාද දානේ වර්ණනා කරන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා නවේ කදරියා දේවලෝකං වජන්ති. දම්පැන් පූජා නොකරන මසුරෝ දෙව්ලොවේ යන්නේ නැත. බාලාහවේ නප්පසං සම්ති දානං. අනුවන තැනැත්තා දානේ වර්ණනා කරන්නේ නැත. ඇයි අනුවනයා දානේ වර්ණනා කරන්නේ නැත්තේ? අනුවනයාට දානේ වටිනාකම තේරෙන්නේ නැත. දීරෝච දානං අනුමෝදමානෝ. නුවණැත්තෝ තමයි දානේ අනුමෝදන් වෙන්නේ. තේනේවසෝ හෝති සුඛී පරත්ත. ඒ නුවණැත්තෝ තමයි දම්පැන් පිදින් ආදී උතුම් දේවල් සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතේ මරණින් මත්තේ සුගතියේ උපත ලබන්නේ. බලන්න පැහැදිලි අර්ථයක්. එනිසා මේ අර්ථය අපි හොඳට හිතවලට කාවද්ද ගන්න ඕන. අද දවස ආරම්භ වෙන මොහොතේම පිංගතුලා හිතක් ඇති කරගන්න මම නම් මගේ ජීවිතේ දම්පැන් පූජා කිරීම කියන එක කවදාවත් අත්හරින්නේ. දානයට කැමති හිත මං කවදාවත් වෙනස් කරගන්නේ. මං පුළුවන් උප්පරිමයෙන් මට පුළුවන් හැම මොහොතකම දම්පැන් පූජා කරන මිනිස්සෙක් වෙනවා කියන අදහස ඇති කරගන්න. දානේ වටිනාකම කොතෙක්ද කියලා අද ඔබට උදෑසනම අහන්න ලැබෙනවා. අද දේශනාවට දායකත්ව දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් පිරිසක්. සියලු දෙනාට සමගිය, ඒ වගේම නිදුක් නිරෝග සුවපත් භාවය මේ ගෞතම බුදු සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරන්ට මේ ධර්ම දානමේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි මේ උතුම් පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, සද්ධර්මාලංකාරයේ මහා මන් ධාතු කියන වර්ගයේ මහා මන් ධාතු වස්තුව තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. මේ සිදුවීම උනේ මීට කල්ප 91කට පෙර. මීට 91 කල්පයකට කලින් ලෝකයේ එළිය කරන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා විපස්සී නමින්. විපස්සී බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වෙන කාලේ මිනිසයාට ආයුෂ තිබුණා අවුරුදු 80000ක් තරම් අතිශය දීර්ඝ කාලයක්. ඒ කාලේ සාමාන්‍යයෙන් මිනිසෙක් ආයුෂ අවුරුදු 80000ක තරම් දීර්ඝ කාලයක් දිවි ගෙවනවා.
80,000ට වැඩි කට්ටියත් හිටියා. 80,000ට කලින් මැරෙන අයත් හිටියා. සාමාන්‍ය කාලවකව අනුව 80,000. ওই කාලේ තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා විපස්සී සම්බුද්ධ ශාසනය පිහිටුවලා බන්දුමති කියන නගරය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ බොහෝ සත්වයන්ට සෙත සලසමින් සද්ධර්මානුශාසනා සිදු කරමින් වාසය කළා. ඒ කාලේ මිනිස්සු හරියට පැහැදුනා. පැහැදිලා මේ බන්දුමති රාජධානියේ බන්දුම රජු ඇතුළු මහා පිරිවර බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් මහත් හරසරින් දම්පැන් පූජා කරන්න පටන් ගත්තා. දැන් මේ දානේ මෙහෙම එකක් කියනවා. දැන් ඔන්න අද දවසේ එක පිරිසක් දන් දෙනවනේ. ඒ පිරිස දෙන දානෙට වඩා වැඩිපුර හොඳට ඊළඟ දවසේ පිරිස දන් දෙන්න උත්සාහවත් වෙනවා. ඒ දෙපිරිසටම වඩා වැඩිපුර හොඳට තුන්වෙනි දවසේ කට්ටිය දාන දෙන්න උත්සාහවත් වෙනවා. දැන් මේක දානේ නිකන් තරගයක්. එක්කෙනෙකුට එක්කෙනෙක් අභිබවා දන් දෙන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් කරන සත්කාර සම්මාන අනික් හැමෝටම වඩා හොඳට මං කරන්න ඕන කියලා දැන් මිනිස්සු Tamanට තියෙන ධන සම්පත් වියදම් කරගෙන මහා ඉහළෙන් දන් දෙන්න පටන් ගත්තා. මේකට කියන්න පුළුවන් දානේ තරගයක් කියලා. තරගේ වගේ දානේ පූජා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ඒ වැඩ ඉන්න ඉසව්වේම බන්දුමති නගරේ එක්තරා දුප්පත් කොල්ලෙක් ඉන්නවා. මේ දුප්පත් කොල්ලාට අහන්න ලැබෙනවා ওই කඩපිල් වල නිතර දානේ ගැන කතා. මිනිස්සු කියනවා ඊට වඩා අද නෙමෙයි දානේ බලන්න එපා ඒකේ ලස්සන කියනවා. ඊයේ දානේ පෙරදි අද දානෙට ඔන්න කියනවා. එයා ඒක අහගෙන ඉඳලා ඊළඟ දවසේ වුණ කඩපිල පැත්තට එනකොට හප්පි බලන්න එපැයි. අර ඊයේ දීපු දානෙට වඩා අද දානේ මේ අංග වලින් සමන්විතයි පුදුම සහගතයිනේ කියලා දැන් දවසින් දවස දානේ ගැන කතා දානේ ගැන වර්ණනා මේ දුප්පත් කොල්ලගේ කන්ට රැහෙනවා. මේ තරුණයාට කෑම ඩිංගිත්තක් Taman උදෙසා හොයාගන්න හරි මහන්සියක් දරන්න ඕන. බැල මෙහෙවරකම් කරනවා. ගියක් ගානේ ගිහිලා දාසකම් කරලා බොහෝම අමාරුවෙන් සොච්චමක් අතට ගන්නවා. මොහුට දානයක් දෙනවා තබා තමන්ගේ වේල සරි කරගන්නේ කොහොමද කියන එක ගැනත් සෑහෙන ප්‍රශ්නයක්. මිනිස්සු එක්කෙනෙක් පරද්දලා එක්කෙනෙක් දානෙ දෙන්න හිතනවා. තරුණයා තනියම කල්පනා කළා. මිනිස්සු දානෙන් සෙල්ලම් කරනවා. එක දානපතියෙක් පරදවලා අනෙක් දානපතිය දන් දෙන්න හිතනවා. අසවලුන්ගේ දානේ මේ විදිහට තිබුණේ මං ඊටත් වඩා හොඳට දන් දෙන්නේ කොහොමද කියලා හිතනවා. ඒ හැට තියෙන්නේ දාන සෙල්ලම. ඒ වුණාට මං මගේ ජීවිතේ ගැට ගහගන්නේ කොහොමද කියලා හිතන්න වෙලා. මට එදා වේලට බත උයා ගන්න හාල් ඩිංගිත්තක් එදා වේලට වෑංජනයක් සකස් කරගන්න ඒ වෑංජනයක් ගන්න මුදල් ටිකක් මම මේක ගැන හිතන්න ඕන. ඒ අයගේ මගේ වෙනස. මේ තරුණයා මේක ගොඩාක් හිතියා. එහෙම ඉන්නකොට මේ තරුණයාට අහන්න ලැබුණා විපස්සී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදයක්. ඒ තමයි දම්පැන් පුදන කෙනාට දානේ නිසා සැලසෙන විපාකය. දානේ පූජා කරන කෙනා මේ ජීවිතේ දම්පැන් පූජා කර ඉඳලා මරණින් මත්තේ සුගතිය උපදිනවා. එයා ආයේ සුගතියෙන් මේ දෙව්ලොව ආදී බොහෝ සැප සම්පත් විඳ ඉඳලා ආයේ මනුස්ස ලෝකයකට ආවොත් එහෙම එයා මේ මනුස්ස ලෝකේ බොහෝ සැප සම්පත් ඇති අසවල් දේ නෑ කියලා කියන්න කිසි අඩුවක් නැති හොඳ සැපවත් වූ ජීවිතයක් ලබනවා. දැන් තරුණයාට අහන්න ලැබුණා. එතකොට තරුණයා බැලුවා එහෙනම් මේ හොඳට සැපට ඉන්නේ කලින් දන් දීපු අය. ඒ දානේ පූජා කරපු නිසා මනුස්ස ලෝකයට එනකොට ඒ අයට මිව්වකින් අඩුයි කියලා කියන්න දෙයක් නෑ. හොඳට භෝග සම්පත්, හොඳට ධන සම්පත්,
හොඳට යාන වාහන, හොඳට සැප පහසු ඔක්කොම මේගොල්ලන්ට ලැබිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බණපදයක් අහන්න ලැබුණා. දානේ නොදීමේ විපාක. දම්පැන් පූජා නොකරන තැනැත්තෝ දානේ ගැන කිසිම හැඟීමක් නැතුව ඉඳලා ත්‍යාගය කියන සොඳුරු ගුණය හදවතේ නැති නිසා ඒ අය මරණින් මත්තේ දුගති ලෝකවල උපදිනවා. දුගතියෙන් ගැලවිලා යාන්තම් ආයේ මනුස්ස ලෝකයකට ආවත් එයා හරි දුප්පත්. එයා කණ්ඩ ටිකක් හොයන්න ඕන. එයා හිසට වහලක් හිම්බත් වෙලා හොයන්න ඕන. එයාට සමහර විට සුඛෝපභෝගී යාන වාහනයක් අඩු ගානේ ගොඩ වෙලා බලන්නවත් එයාට අවස්ථාවක් නැහැ. මෙහෙම මිනිසු නැද්ද? හොඳ සුඛෝපභෝගී වාහනයක අඩු ගානේ වාඩි වෙලාවක් නැහැ. වාඩි වෙනව අරමුවක් නැහැ. වාඩි වෙන්නවත් අවස්ථාවක් නැහැ. එහෙම අය ඕන තරම් අදත් මේ සමාජය දකින්න ලැබෙනවා. එදා වේලක යට ගහ ගන්න මහා යුද්ධයක් කරන තරුණයා කල්පනා කළා Tamanට ගලපලා. එහෙනම් මං සංසාරේ දානේ පූජා කරලා නැහැ. දානේ පූජා කරගන්න බැරි වෙච්ච නිසා මං ඉන්නත් ඇති දුගතිය. දැන් මම මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අයියෝ මං කොච්චර මහන්සි වෙන්න ඕනද මගේ කුස පිරෙන්න ආහාරයක් හදාගන්න. අනිත් මිනිස්සු දානෙන් සෙල්ලම් කරද්දී මං මගේ බඩ වෙනුවෙන් කරන සෙල්ලමක්. දානි නොදීම නිසා මට දැන් මෙහෙම වෙලා මං මෙතනත් දානි දුන්නේ නැත්නම් මට අනාගතේ මක් වෙයිද බලන්න හිතපු විදිහ. ඔහුට එහෙම හිතන්න තරම් පුළුල් කල්පනාවක්. පුළුල්ව හිතන්න පුළුවන් හැකියාවක්. ධර්මයේ මත පිහිටලා කල්පනා කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. මේ තරුණයා මේක හිතලා මෙයා දානයක් පූජා කළ යුතුයි කියලා කල්පනා කළා. දානයක් වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙලා කුලී වැඩක් කරලා ඔන්න මුදලක් හොයාගත්තා. ඒ ලැබිච්ච මුදලින් එහෙම මහා පිරිසකට දම්පැන් පූජා කරන්න පුළුවන් කමක් නැහැ. මේ තරුණයා කල්පනා කළා මම මේ ලැබිච්ච මුදලින් යමක් අරගන්න ඕන. එක නමකට දන් දෙන්න. එක ස්වාමීන් වහන්සේ නමකට මට ඇති. මේ තරුණයාගේ මුදලින් මෙයාට ගන්න පුළුවන් වුණා මේ මුලක්. හොඳට ප්‍රණීතයට සකස් කරලා තියෙන මේ මුලක් මෙයා මිලදී ගත්තා. මිලදී අරගෙන මෙයා දැන් මේකත් අරගෙන යනවා. දැන් මිනිස්සු දිනපතා දානේ දෙනවනේ. දානේ දෙන්නේ ලස්සන ධර්ම මේ දාන ශාලා හදලා මණ්ඩප හදලා ඒකේ වඩා හිඳුලා තමයි මිනිස්සු දන් දෙන්නේ. දැන් මෙයත් කිට්ටු වුණා මේ දානේ පූජා කරගන්නවා කියන අදහසින් මෙයා ආතේ තියෙන්නේ එක මෑමුලක්. මේ මෑමුලත් අරගෙන මෙයා කිට්ටු වෙන්න හදනවා දානශාලාව සමීපෙට කිට්ටු වෙන්න අඩු ගානේ භාග්‍යතුන් වහන්සේව භික්ෂු සංඝයා වහන්සේව දැක ගන්න මානෙට කිට්ටු වෙන්න මෙයාට හැකියාවක් නැහැ. එච්චර සෙනග. මේ තරුණයා කල්පනා කළා දැන් මිනිස්සු දානේ පූජා කරලා කොහොම ඉවර වෙනකන් මට මේක අතේ තියාගෙන ඉන්න වෙනවා. මට පූජා කරන්න වෙන්නේ මේක හරියන්නේ. මෙයා සාමාන්‍ය උස තැනකට නැග්ගා. නැග්ගාම දැන් ඔහොම භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් මෙහෙම පොලිමට වැඩ ඉන්නව පේනවා. හරි සන්තෝසයි. මේ තරුණයාට කරගන්න දෙයක් නැතිකමට දැන් ලං වෙලා දානේ පූජා කරන්න බෑ. මහේශාක්‍ය පිරිස මැදට යන්න බෑ. කුලවන්තයෝ මැදට යන්න බෑ. ඒ නිසා මෙයාගේ අසරණකම නිසා මේක කළේ. අර මේ මුල අරගෙන පොලිමට වැඩ ඉන්න සංඝයා වහන්සේලාගේ දෙසට මෙහෙම උඩින් විසිකලා. ඒ විසිකලේ පිංගුතුනේ අගෞරවයෙන් නෙමෙයි. මෙයාට වෙන කරගන්න දෙයක් නැතිකම නිසා ඒ මේ මුල මෙහෙම වීසිකලා. මේ වීසිකරන එක යම් ස්වාමීන් වහන්සේ නමක් සමීපයට වැටෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මේක අරගනීවි. මං එසේ මේ දානේ පූජා කරනවා කියලා මෙහෙම උඩට දැම්මා. දැම්මහම බුදුරජාණන් වහන්සේ විපස්සී භාග්‍යතුන් වහන්සේ මොහුගේ මේ සිතුවිල්ල දකිනවා. බුදුරජාණන් වහන්සේ එරදියක් කළා. ඒ එරදි පෙළහරෙන් අර දැමූ මේ මුල අහසෙහිදීම ලිහිලා ඒ මේ සම්යානව බෙදී ගියා.
එතන වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් ඒක එරදිහක්. ඒ එරදිය ඒ මහා අසිරිය අර තරුණයා දකිනවා. ඔහුට පේන්නයි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ මේක කළේ. ඔහුගේ මෑමුල අහසේදීම ලෙහුණා. ලෙහිලා ඒ මෑමුලෙන් මෑ ඇට සමානව බෙදිලා බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් පූජා වුණා. කොච්චර සන්තෝෂයක් උපදින්න ඇද්ද මේ තරුණයාට. ඔහුගේ සතුට යෙවහා ගිහිල්ලා ඔහු බොහෝම සතුට සිතින් මේන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දම් පූජා කරලා පැතුම ඉමිනා මේ අධිකාරේන පසාදේන යතස්සරේ කාම භෝගී නාහං අග්ගෝ භවෙය්‍ය ජාති ජාතියං. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් බුදුරජුන්ගේ ශ්‍රාවක වූ අනුත්තර පින්කෙත වූ සංඝයා වහන්සේටත් දානයටත් මගේ ඇති ප්‍රසාද සිතින් යුතුව. එතකොට ඔහුගේ හිත පැහැදී තිබුණා බුදුරජුන් කෙරෙහි, බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයා කෙරෙහිත්, ඒ වගේම දානය කෙරෙහිත්. දැන් දානය ගැන හිත පැහැදිච්ච නිසානේ හෙම්බත් වෙලා හොයාගත්ත මුදලින් යමක් පූජා කළ යුතුයි කියලා හිතුවේ. දානය ගැනත් හිත පැහැදුනා. බුදුරජුන්ටත් සංඝයාටත් දානයටත් මගේ ඇති ප්‍රසාද සිතින් යුතුව මම මේ කරන ලද උතුම් පින්කමේ අනුහසින් උපදින ජීවිතවල මම කාම භෝගීන් අතර අග්‍රම වේවා. බලන්න ප්‍රාර්ථනා කරන්න හිතට ආපු එක. මම කාම භෝගීන් අතර අග්‍රම වේවා. කාමයේ සොයා යන මිනිසයා කාමයේම පතනවා. ඒ නිසාම ඔහුගේ හිතට ආවේ කාමය. ඔහු අසරණකමින් පීඩිත වෙලා හිටපු කෙනෙක්. ඒ නිසා ඔහුට ආවේම හිතට කාමය. තමන්ට ජීවිතේ ලබා ගන්නට ආස කරන සම්පත් ලැබේවා. හැමෝටම වඩා මට තිබේවා. කාමයේ පරිහරණය කරන ජනයා අතරේ මමම අග්‍ර වේවා කියලා පැතුවා. ඒ පැතුමේ තවත් එකක් තිබුණා මෙහෙම. පහරිත්වා යදා පානින් ඕලෝකේමි නබෝ තලං සත්ත රතන සම්පන්නං වස්සං වස්සතු සබ්බදා. මං අත්පොලසන් දීලා අහස දෙස බලද්දී සප්ත රත්නයෝ මා උදෙසා වැසි වසිත්වා. බලන්න සාමාන්‍ය ලෝකෙ සිද්ධ වෙන්නේ නැති එකක් වගේ හිතෙන දෙයක් ඔහු පැතුවා. මං අත්පොලසන් දීලා අහස දිහා බලනකොට මා උදෙසා සත්‍රුවන් වැසි වහින්න ඕන අහසින්. එහෙම පැතුවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීලයි මේ ප්‍රාර්ථනාව කළේ. පිංගුතුනි, බුදුරජාණන් වහන්සේට පුදන දානය ගැන දේශනාවේ සඳහන් වෙනවා. සමෝ සමෝහි විසමේහි දූරේ තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. ඒ බුදුරජාණන් වහන්සේ සමෝ සමෝහි සම වූ බුදුරජාණන් වහන්සේලාට විතරක් සම වෙනවා. විසමේහි දූරේ අනිත් සියලු සත්‍යයන්ට වඩා වෙනස්. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. බුදුරජාණන් වහන්සේට තියෙන්නේ අනන්ත ප්‍රඥාවක්. අනුපාදියානෝ ඉදවා හුරංවා. මෙලොවේත් බැඳිලා නැති, පරලොවේත් බැඳිලා නැති තථාගතෝ අරහති පූර්ණලසං. තථාගත බුදුරජාණන් වහන්සේ පුදන දානය මහත්ඵල මහානිසංස කරනවා. එවනම් භාග්‍යතුන් වහන්සේ උදෙසා කෙනෙක් පූජා කරන දානයෙන් මහත් ඵලයෝ මහානිසංසයෝ උපදිනවා. ඔහුගේ ප්‍රාර්ථනාව සඵල වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස භාග්‍යතුන් වහන්සේ වදාළේ හරියට ශ්‍රාවක සංඝයා දම් පිළිගැනීමට සුදුසු යන්තාක් පිරිස ඇද්ද මේ ලෝකේ. ඒ සියලු පිරිස් අතරේ අග්‍රම පිරිස කිව්වා. හරියට අහසේ තරු කැටත් පායා තියෙද්දී එදා පුරහඳ පෑයුවොත්, පුරපෝයේ දවසට අහසේ තරු කැටක් තියෙනවා. පුරහඳත් පායලා එදාට අහස දිහා බැලුවොත් එහෙම ඇහැ යන්නේ කොතෙන්ද? පුරහඳටමයි. තරු කොච්චර තිබුණත් හඳටම ඇහැ යනවා. හේතුව හඳමයි බබලන්නේ, හඳමයි අග්‍ර. ඕන් ඔය වගේ දම් පිළිගන්න සුදුසු උතුමන් අතරේ, ධර්ම පිළිගන්න සුදුසු පිරිස් අතරේ
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාම උතුම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ ශ්‍රාවක සංඝරත්නයේ ඇයි අග්‍ර? තින දෝසානි කෙත්තානි රාග දෝසායම් පජා. මේ ලෝකේ එක එක පිරිස් ඉන්න පුළුවන්, එක එක ප්‍රජා. දිව්‍ය ප්‍රජා, බ්‍රහ්ම ප්‍රජා, මනුස්ස ප්‍රජා, නාග ප්‍රජා, ගාන්ධර්ව ප්‍රජා, එක එක පිරිස් ඉන්න පුළුවන්. එක එක කණ්ඩායම් ඉන්න පුළුවන්, එක එක ජන කොටස් ඉන්න පුළුවන්. තිරසංගත ජීවිතවල පවා එක එක කොටස් ඉන්න පුළුවන්. ඔය කොච්චර කොටස් හිටියත් ඒ හැමෝම තිනගෝ දෝසානි කෙත්තානි, කුඹුරේ ගොයමේ තෘණ දෝෂ තනකොළ දෝෂ වගේ රාග දෝසායම් පජා. ඔය හැම ප්‍රජාවකම රාගය කියන දෝෂය තියෙනවා. රාගය කියන කිලුට අඩුපාඩුව ලෙඩේ එතන තියෙනවා. දිව්‍ය ප්‍රජාවෙත් තියෙනවා. ඊළඟට ගාන්ධර්ව ප්‍රජාවලත් තියෙනවා. මේ අයගේ තියෙනවා රාගය කියන දෝෂයනේ. ඊළඟට දෝෂ දෝසා අයම් පජා, ද්වේෂය කේන්ති යනවා කියන අඩුපාඩුව තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෝහ දෝසා අයම් පජා, මුලාව කියන එක ඔය සියලු කොටස්වල තියෙනවානේ. බ්‍රහ්ම පිරිසේත්, දිව්‍ය පිරිසේත්, ගාන්ධර්ව පිරිසේත් හැම පිරිසකම තියෙනවා. තස්මාහි වීත රාගේසු වීත දෝසේසු වීත මෝහේසු. ඒ නිසා ඒ අතරේ රාගය නැති, ද්වේෂය නැති, මෝහය නැති පිරිසකට දන් දෙනවා නම් දින්නම් හෝති මහත්ඵලයි. දෙන දේ මහත්ඵලයි. ඉතින් ශ්‍රාවක සංඝ පිරිසටත් බුදුරජාණන් වහන්සේටත් දම්පැන් පූජා කරපු මොහුගේ යම් පුණ්‍ය ප්‍රාර්ථනාවක් තිබුණාද ඒක හිතාගන්න බැරි විදිහට සඵල වුණා පින්වතුනි. හිතාගන්න බැරි විදිහට සඵල වුණා. මරණින් මත්තේ ඒ ජීවිතේ අවුරුදු 80000කට ආසන්න කාලයක් ආයුෂ විඳලා මරුණාට පස්සේ දෙවියන් අතර උපන්නේ. දෙව්සිරි විඳ විඳ කාලය ගත කරලා ආයේ උපන්නා මේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ උපදිද්දී අර පුණ්‍ය විපාකේ දැන් වැඩ කරනවා. මනුස්ස ලෝකේ යම්තා කාම භෝගී නැද්ද? ඒ කාම භෝගීන් අතර අග්‍රම සක්විති රජෙක් ලෙස ඔහු උපන්නා. ඔහුගේ නම මහා මන්ධාතු. මහා මන්ධාතු කියන රජු ලෙස උපන්නා. මේ මහා මන්ධාතු රජුරුව වෙන කවුරුත් නෙවෙයි. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ඒ තරුණයා අපේ බෝසතාණන් වහන්සේ. ඊළඟට මහා මන්ධාතු නමින් මේ සක්විති රජෙක් කියලා උපන්නේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ. බෝධිසත්වයන් වහන්සේ මෙසේ ඉපදිලා සක්විති රාජ්‍යයට පත් වුණා සප්ත රතන වලින් සමන්විතව. දැන් සප්ත රතන කියන එක පින්වතුන්ලා අහලා තියෙනවානේ. සක්විති රජවරුන්ට පහළ වෙනවා විශේෂ මාණික්‍ය රත්න 7ක්. මේ මාණික්‍ය රත්න 7 කියලා කියන්නේ ඒක නිකන් විශේෂ පුණ්‍ය අනුභවයක් තියෙන එකක් පින්වතුනි. පළවෙනි එක තමයි චක්‍ර රත්නය. මේ චක්‍ර රත්නය කියලා කියන්නේ සක්විති රජුරුවන්ගේ සක්විති পদවියේ සංකේතයක්. චක්‍ර රත්නේ පහළ වුණාට පස්සේ ওই චක්‍ර රත්නයේට සක්විති රජුරුව පැන් වඩනවා. මේ පැන් වැඩීමත් එක්ක සක්විති රජුගේ පුණ්‍ය ආනුභාවයයි අර චක්‍ර රත්නේ එ르දියයි කලවම් වෙනවා. මේ චක්‍ර රත්නේ ඊට පස්සේ කැරකි කැරකි යනවා කියනවා. ඒ චක්‍ර රත්නේ කොච්චර ආනුභාවයක් තියෙනවද? චක්‍ර රත්නේ ආනුභාව බලයෙන් චක්‍ර රත්නේ යන හැම දිශාවක්ම සක්විති රජුරවන්ට අධිපතියාවෙන්ට ලැබෙනවා. එහෙම තමයි සක්විති රජේ සතර මහා දිවයිනටම රජු බවට පත් වෙන්නේ. මේ ජම්බුද්වීපය, ඒ වගේම පූර්ව විදේහය, උතුරු කුරු දිවයින, අපර ගෝදානය කියන මේ සිව් මහා දිවයිනටම සක්විති රජුරුව තනියෙන් රජ වෙනවා. කිසිම යුද කෝලාහල නැතුව අර චක්‍ර රත්නේ ආනුභාවයෙන් තමයි රජ වෙන්නේ. ඒක තමයි චක්‍ර රත්නේ. ඊළඟට හස්ති රත්නය. හස්ති රත්නය කියලා කියන්නේ රජුට ලැබෙනවා සාමාන්‍ය හස්තියෙකුගේ පෙනුමම තියෙන ඇතෙක්. හැබැයි ඒ ඇතාට විශේෂ හැකියාවක් තියෙනවා. උට අහසේ යන්න පුළුවන්. වේගෙන් යන්න පුළුවන්. සාමාන්‍ය කාමභෝගී මිනිස්සු ඇතා උඩ නැගලා පයින් යනකොට කාමභෝගීන්ට අග්‍ර වෙන සක්විති රජුරු
අර හස්තිය උඩ නැගලා අහසින් යනවා. ඊළඟට පහළ වෙනවා අශ්ව රත්නය. අර වගේම වේගවත් අහස් ගමන් ඇති අශ්වයෙක් ලැබෙනවා. ඊළඟට සක්විති රජුරවන්ට පහළ වෙනවා ඒකට කියනවා මණි රත්න කියලා. මණි රත්නය කියලා කියන්නේ තමන්ව ආලෝකයේ විහිදවන මණිකක්. තමන්ම එළිය විහිදවනවා. සාමාන්‍ය මණිකක් අපි යම් ආලෝකයක් දුන්නට පස්සේ ආලෝක කදම්බේ මණික හරහා ගිහිල්ලා තමයි එළියක් විහිදවන්නේ. හැබැයි මේ මණි රත්නය කියලා කියන්නේ තමන්ම ආලෝක කිරණ විහිදුවන මණිකක්. මණි රත්නයත් ලැබෙනවා. ඊළඟට ස්ත්‍රී රත්නය. සක්විති රජුට විශේෂ ස්ත්‍රියාවක් සක්විති රජු වෙනුවෙන්ම පහළ වෙනවා. ඇතැම් වෙලාවට ඇතැම් සක්විති රජුරුන්ගේ ස්ත්‍රී රත්නය උතුරු කුරු දිවයිනේ පහළ වෙලා තියෙන්නේ. ඇතැම් සක්විති රජුරුන්ගේ ස්ත්‍රී රත්නය නම් මනුස්ස ලෝකෙම පහළ වෙලා තියෙනවා. ඒ මනුස්ස ලෝකේ පහළ වුණාම මනුස්ස රූපයට වඩා ඇය හරි ලස්සනයි කියනවා. දිව්‍ය රූපයට ලං වෙලා ඉන්නවා කියනවා. දෙවි කෙනෙක් නෙමෙයි. මේ ස්ත්‍රී රත්නයේ ස්වභාවයක් තියෙනවා කියනවා. සක්විති රජුගේ ශරීරය සීතල වෙද්දී ස්ත්‍රී රත්නයේ ස්ත්‍රියගේ ශරීරය උණුසුම් වෙනවා. ඒ ස්ත්‍රිය මේ සක්විති රජුගේ ශරීරය උණුසුම් වෙද්දී ස්ත්‍රී රත්නයේ ශරීරය සිසිල් වෙනවා. සක්විති රජුගේ පුණ්‍ය රදිහටමයි ඒ ස්ත්‍රියව ලැබෙන්නේ. ඊළඟට සක්විති රජුන්ට ලැබෙනවා තව රත්නයක් ග්‍රහපති රත්නය. ග්‍රහපති රත්නය කියලා කියන්නේ මේ පොළොවේ නිදහන යන්තාක් ඇද්ද ඒ සියලු නිදහන මෙහෙම S2කින් බලනවා වගේ බලන්න පුළුවන්. හරි පුදුම සහගත අතිශයින්ම දක්ෂ පුරෝහිතයෙක් ලැබෙනවා සක්විති රජුන්ට. මේ තමයි ග්‍රහපති රත්න. ඊළඟට පරිනායක රත්න. පරිනායක කියලා කියන්නේ පුත්‍රයෝ. තමන්ගේ වචනයට අනුවම කටයුතු කරන තමන්ට කිසි බරක් නැති පුත්‍ර රත්නයක් ලැබෙනවා. ඔය තමයි සක්විති රජෙකුගේ සප්ත රතන. ඔය සප්ත රතන වලින් යුක්තව කාම භෝගීන් අතරේ අග්‍ර භාවයට පත් වෙලා මහා මන්ධාතු නමින් සක්විති රාජ්‍ය ලැබුවා. මේ සක්විති රාජ්‍යයට පත් වෙච්ච කාලයේ පින්වතුනේ අසංකේය ආයුෂයක් තියෙන යුගයක්. මනුස්සයාගේ සාමාන්‍ය ආයුෂය ගත්තොත් එහෙම අසංකේයයි. ප්‍රමාණය කරන්න බෑ. කාමභෝගීන්ට අග්‍ර වෙලා මහා මන්ධාතු රජුරෝ රාජ්‍ය පාලනය කරගෙන යනකොට මේ මනුස්ස ලෝකයේ දැන් සම්පූර්ණ මනුස්ස ලෝකෙට ඔහු රජුනේ. ඔහුට එකපාර හිතුවිල්ල කැවති වුණා. මේ මනුස්ස ලෝකෙටත් වඩා කාම සම්පත් තියෙන තැන තවත් ඇතිද? මට එතනත් රජු බවට පත් වෙන්න බැරි වේද? අර ග්‍රහපති රත්නය ගෙන්නලා කරුණ යවුවා. කරුණ හදි කිව්වා දේවේනි මනුස්ස ලෝකෙට වඩා ගොඩාක් සැප සම්පත් තියෙනවා කිව්වා චාතුම් මහරජකේ. සක්විති රජු කල්පනා කළා. එහෙනම් මං චාතුම් මහරජකෙත් රජ වෙන්න ඕන. දැන් මේ යුද්ධ කරලා මහා යුද බල අරගල වලින් රාජ්‍ය බලය අල්ලපු කෙනෙක් නෙවෙයිනේ මේ මහමන්දාතු කියන්නේ. මේ යුද්ධ කරලා අධිපතියෙක් වෙන්න ඕන කියලා නෙවෙයි මේ හිතුවේ. දැන් මේ ඔක්කොම හිතුවිලි අර පුණ්‍ය අර්ධයක් එක දැන් තමන් ආශා කරනවාද යමකට ඒක තමන්ට ලැබෙනවා. සක්විති රජු ඒ නිසා හිතුවා මං චාතුම් මහරජකට රාජ වෙන්න ඕන. අර චක්‍රරත්නේ ළඟට ගිහිල්ලා පෙන් වැඩුවා. එම්බා චක්‍රරත්නේ චාතුම් මහරජකෙත් එක්ක කරකේවා කියලා. මේක චාතුම් මහරජකට ගියා. දැන් මේ විශේෂය වෙන්නේ මහා මන්දාතු රජුරන්ට විතරයි. අනිත් සක්විති රජවරු මේ මනුස්ස ලෝකේ විතරයි අධිපති භාවය ලබන්නේ. හැබැයි මේ මහා මන්දාතු රජුරන්ට තියෙනවානේ විශේෂ පුණ්‍ය ප්‍රාර්ථනාවක්. කාම භෝගීන් අතර අග්‍ර වේවා කියලා කාමයන් පරිහරණය කරන අය අතර මම්ම අග්‍ර වෙන්න ඕන. එනිසා චාතුම් මහා රාජිකයට තමන් රජු වෙන්න ඕන කියලා හිතනකොට පිනම ඉස්මතු වෙලා ආවා. චාතුම් මහා රාජිකේ රජ බවට පත් වුණා. දැන් චාතුම් මහා රාජිකයට වෙලා එහෙ කාම සම්පත් විඳ විඳ වාසය කරනවා. එහෙ ටික කාලයක් ගත වෙනකොට දැන් මේවා ටික කාල නෙවෙයි. අසංකේය ආයුෂනේ. කාලයක් ගත වෙනකොට සක්විති රජුරන්ට හිතවිල්ල පහළ වෙනවා.
මීටත් වඩා කාමය. මීටත් වඩා සැප සම්පත් තියෙන තැනක් තව නැද්ද දන්නේ? ආයමත් කැඳෙව්වා ගෘහපති රත්නේ. කැඳලා ඇහුවා මීටත් වඩා නැද්ද තැන? කිව්වා දේවීනි ඉතින් මීටත් වඩා හොඳට සැප තියෙන තැන තව්තිසා. තව්තිසාවේ සක්දෙව් රජු ඉන්නවා. සක්දෙව්ද තමයි පාලනය කරන්නේ. අන්න එහෙ මීට වඩා සැපයි කිව්වා. එතකොට රජුරවන්ට හිතෙනවා මං එහෙනම් තව්තිසාවෙත් රජ වෙන්න ඕන. තව්තිසාවේ රජ වෙන්න ඕන කියලා හිතවිල්ල පහල කරලා අර චක්‍රරත්නයට පැන් වැඩුවා. මේක ගියා තව්තිසාවට. තව්තිසාවට මේ මාණික්‍ය රත්නේ යනකොටම දෙවිවරු දැනගන්නවා සක්විති රජෙක් මෙහි එනවා. මහා මන්දාතු රජුරු එහි යනකොට දෙවිවරු ඔහුව පිළිගන්ට සූදානමින් හිටියා. ඔහුගේ පුණ්‍ය ආනුභාවය දෙවිවරුන්ටත් දැනුණා. ඒ නිසා ඒ වෙද්දී දිව්‍ය ලෝකේ පාලනය කරමින් හිටපු සක්දෙවිඳු මහා මන්දාතු රජුරන්ට ආරාධනා කරනවා. රජතුමනි, ඔබ පිනෙන් අග්‍ර කෙනෙක්. ඒ නිසා ඔබට මනුස්ස ලෝකයේ ඉක්මවා චාතුම් මහරජකයත් පාලනය කරන්න ලැබුණා. ඔබ මේ තව්තිසාවෙත් කොටසක් පාලනය කිරීමේ පින ඔබට තියෙනවා. ඉතින් ඔබත් මමත් දෙදෙනාම මේ තව්තිසාවේ පාණ්ඩු කම්බල සෛලාසනය දෙකට බෙදාගෙන ඒ කිව්වේ තව්තිසාවේ රජුරුවන්ගේ පුටුව දෙකට බෙදාගෙන අපි දෙන්නම් පාලනය කරමු කිව්වා. දැන් මෙතන යුද්ධ නැහැනේ. දැන් බොහෝම සමගියෙන් දෙදෙනාම පාලනය කරමින් ඉන්නවා. පින්වතුනේ ඒ කාලේ මිනිස්යාගේ ආයුෂය කොච්චර දීර්ඝයිද කියන්නේ. මහා මන්දාතු රජුරෝ නොමැරී රජකම් කර කර ඉද්දීම සක්විති රජවරු කී දෙනෙක් චුත වෙන්න ඇතිද? 37 දෙනෙක් සක්විති රජවරු චුත වුණා. අලුතින් පත් වුණා 37 දෙනෙක්. ඒ තරම් දීර්ඝ. ඒකනේ කියන්නේ අසංකේය කියලා. ගැනලා ඉවර කරන්න බෑ. ඒ තරම් ආයුෂ. එහෙම ආයුෂ භුක්ති විඳ විඳ අර 37 දෙනෙක් සක්දෙවිවරු චුත වෙලා යනකමුත් මහා මන්දාතු රජුරෝ තව්තිසාවේ අධිපතියා බවට පත් වෙලා බොහෝම සැපයෙන් ඉන්නවා. නොම ඉද්දි එකපාරම දාන චේතනාව කියන උතුම් චේතනාවට එහා ගියපු එකක් මේ රජුගේ හිතේ උපන්නා. මොකද්ද? 37 වෙනි සක්දෙවිඳු පහළ වුණාට පස්සේ මහා මන්දාතු රජුරන්ට හිතෙනවා දැන් මේ 37ක්ම මාරුවෙන් මාරුවට මේක පාලනය කළා. ඇත්තටම මේ සක්‍ර දේවේන්ද්‍රයාව ඝාතනය කළා නම් ඒ පුටුව හිස්. ඊට පස්සේ තව්තිසාවට මම තනියෙන් රජුනේ කියලා ලෝභයක් හටගත්තනේ. තණ්හාවක් උපන්නා. තණ්හාව කියලා කියන්නේ දාණයට ප්‍රතිපක්ෂ. දාණයට විරුද්ධයි. තණ්හාව කියන එක හදවතේ උපන්නා විතරයි මේ තාක් තිබුණු පුණ්‍ය ආනුභාවය නැති වී ගියා. තව්තිසාවේ රැඳෙන්න පුළුවන් හැකියාව නැති වී ගියා. ඒ මහා මන්දාතු රජුරෝ ඒ මොහොතේම ඒ සැනින්ම තව්තිසාවෙන් චුත වෙලා මනුස්ස ලෝකේ එකපාර පෙනී හිටියා. එතකොට මහා මන්දාතු රජුරන්ට තේරුණා මට වැරදුනා. මගේ හිත දූෂිත වුණා. මගේ හිත කිලිටි වුණා. මං කොච්චර පාලකෙක් වුණත් අතෑරපු හිතකින් මං හිටියේ. හිතින් අල්ලගත්ත විතරයි මං පිරිහුණා. හිතින් අල්ලගත්ත ගමන්ම මට වෙච්ච මේ නස්පැත්තිය මං අනිත් අයගේ යහපත උදෙසා කියලා තියන්න ඕන. ඒ නිසා අනිත් අයට මෙන්න මෙහෙම කිව්වා කියනවා. තණ්හාය ජායති සෝකෝ. තණ්හාව ඇති කර ගන්නට නම් එපා. තණ්හාව නිසා උපදින්නේ ශෝකේ. ඒ දැන් තණ්හාව හේතු කරගෙන අර තව්තිසාවෙන් හොඳට හිටපුගෙන තව්තිසාවෙන් පහලටම වැටුණානේ ආයේ මනුස්ස ලෝකෙට. තණ්හාව නිසා ශෝකෙමයි උපදින්නේ. තණ්හාය ජායති භයං. තණ්හාව නිසා හටගන්නවා බය. තණ්හාය විප්පමුත්තස්ස. මේ තණ්හාව කියන එකෙන් නිදහස් වුණොත් නත්ති සෝකෝ කුතෝ භයං. කිසි ශෝකයක් නැහැ. ඉතින් ශෝකයක් නැත්තම් කොහේ බයක් හටගන්නද? තණ්හා දාසෝ නරෝ එත්ත රාජ චෝරාරි සම්භවං.
හත්තච්ඡේදවා දිකං දුක්ඛං පාපුනාති විහඤ්ඤිතා. තණ්හාවට දාස වූ මිනිසුන්ගේ විනාශය යනු රජසොර ආදීන් නිසා වන්නා වූ අත්පාං සිදීන් ආදී විනාශයකට වඩා දුකකි. මතක තියාගන්න. තණ්හාව හේතු කරගෙන හටගන්න දුක රාජවරුන්ට අහුවෙලා හොරුන්ට අහුවෙලා අත් කකුල් කපලා ලබන දුකට වඩා දුකක්. ඇයි හේතුව? අතප්පයක් කැපුවොත් එහෙම ඒක දැනෙන්නේ ගොඩක් ශරීරෙට. තණ්හාවේ වේදනාව කොහෙටද වදින්නේ? අභ්‍යන්තරයට, හිතට. හිතට වේදනාව දෙනවා. උහුල ගන්න බැරුව යනවා. ඒ තමයි තණ්හාවේ දුක. ඒ නිසා තණ්හාව කියන එකට නම් අහුවෙන්න එපා කියනවා. මේ මහා මන්දාතු රජුරෝ ඊළඟට මෙහෙමත් කියනවා. යේන ලෝභේන ජාතේන සදා ජීයන්ති පානිනා කෙත්තං වත්තුං හිරඤ්ඤංච ගවස්ස දාස පෝරිසං සබ්බත්ත තාමේන සෝ ලෝභෝ පහතබ්බෝව විඤ්ඤුනා. උපදින තණ්හාව ලෝභය නිසා සත්‍යයට සිදුවෙන පරිහානිය කෙතෙක්ද? කුඹුරු වතු පිටි ඉඩකඩම් ගවයන් දැසි දස්සන් ආදී මේ හැම දේ නිසා යම් ලෝභයක් උපදීද නුවණැත්තා කල යුත්තේ ඒ ලෝභය දුරු කිරීමයි. ලෝභ කරන්න එපා කිව්වා. ලෝභ නොකර දන් දෙන්න පුරුදු වෙන්න කියන එකයි එදා මහා මන්ධාතු කියන මේ රජුරුව සිහිපත් කළේ. ඇයි මෙහෙම සිහිපත් කරන්න හේතුව පින්වතුනි? තමන් මේ සග්දෙවිඳුත් එක්ක සමසම ආසනේ වාඩි වෙලා දිව්‍ය රාජ්‍ය කරමින් ඉන්න යම් පුණ්‍ය කුසලතාවකින් යුක්ත වුණාද? ඒ පුණ්‍ය ආනුභාවය එක හිතුවිල්ලකින් බලන්න කොච්චර වැටුවද කියලා. තණ්හාව නිසා. ඒ නිසාමයි ලෝභය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ලෝභය නසා ගන්න, ලෝභය කියන අකුසලයේ හිතෙන් දුරු කරගන්න අපිට මොකද කරන්න තියෙන්නේ? දම්පැන් පූජා කරන්න හුරු වෙන්න ඕන. ත්‍යාගයේ පරිත්‍යාගයේ අත්හැරීම අපි හුරු වෙන්න ඕන. ඒ පරිත්‍යාගය කියලා කියන එක පින්වතුනි හොඳට අර්ථ වශයෙන් තේරුම් ගත්තොත් එහෙම ඒක න කවදාවත් දානෙ අතහරින්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කොහොමද දානෙ ගැන අර්ථ විග්‍රහ කළේ? ආදි තස්මින් අගා රස්මින් යං නීහරති භාජනං. ගේ ගිනි ගන්නකොට ගිනි ගන්නා ගෙදරින් යමක් එළියට විසික් කරගත්තොත් තන්තස්ස හෝති අත්ථාය නෝචයන් තත්තඩයිහති. එළියට වීසි කරගත්ත දේ තමයි ගින්න ඇවිලිලා ඉවරුණාට පස්සේ Tamanට ප්‍රයෝජනවත්. පිච්චිච්ච එකකින් පළක් නේ. itu ගේ ගිනි ඇවිලිනවා. ගේ ඇතුලේ තියෙන කනකර මේ ආභරණ ටිකක්, රන් බඩු ටිකක්, මිල මුදල් ටිකක් අපි එළියට දාගන්නවා. ගේ ඇවිල්ලා විනාශ වෙනවා. ඊට පස්සේ අපිට මොකද ප්‍රයෝජනේ? එළියට දාගත්ත ටික. ඇවිලිච්ච එක ගැන හූලනවා නේ. අහවල් පුටු සැටියක් පිච්චුණා. අසවල් කබඩ් එකක් පිච්චුණා. අසවල් බඩු පිච්චුණා කියලා අපි හූලනවා කියමු. හීලුවාට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඇඬුවාට ලැබෙනවද? නැහැ. පැතුවාට ලැබෙනවද? නැහැ. පරිස්සමින් යමක් එළියට දාගත්තා නම් ඒ දාගත්ත ටික අපිට ප්‍රයෝජනවත්. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඕන් ඔය වගේමයි මේ සත්‍යයේ ජීවිතේ ජරා මරණ වලින් නිරතුරු ගිනි ගන්නේමය නිහරේතේව දානේන. මේ ගින්නෙන් එළියට බැහැර කිරීම කියලා කියන්නේ දන් දීමයි. දින්නම් හෝති සුනී හට දීපුදේ මනාකොට පසකින් තබන ලද්දේය. ඒ පසකින් තබන්නේ කා වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. තමන්ගේ ප්‍රයෝජනෙ වෙනුවෙන්. ගේ ගිනි ගන්නකොට අපි ගෙදරින් එළියට යමක් විසික් කරන්නේ ඔය ඕන එකෙක් ගත්ත දෙයින් කියලා නෙවෙයි. ඒ අපිටයි. අපි ජීවිතේ රැකවරණය වෙනුවෙන් මේක නම් ගිනි ගන්න එපා කියලා අපි ඉක්මනට එළියට දානවා. දැන් අපි මුලින්ම බේරගන්නේ අපි හිතමු ගේකට ගින්නක් ඇවිල්නොත් එහෙම අපි මුලින්ම බලන්නේ අපේ ජීවිතේ බේරගෙන අපේ දරු පැටව ටික බේරගන්නනේ වටින නිසා. ඒ අතරේ අපි පුළුවන් වටින වස්තුවක් එළියට දාගන්නේ කා වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්. පින්වතුනේ ජරා මරණ වලින් ගිනි ගන්න මේ ජීවිතෙත් තමන් වෙනුවෙන් කරගන්න තියෙන දේ තමයි දන් දෙන එක. දානය කියලා කියන්නේ අනිත් කෙනෙකුගේ සැපේ පිණිස අපි පූජා කරාට ඒක තමන් වෙනුවෙන් කරගන්න දෙයක්. ඒකට මතක තියාගන්න. අද පින්වතුන්ලා ධර්ම දානය දෙනවා. අද
ඇමරිකාවේ පදිංචි පිරිසක් ඒ විදේශක ඉඳලා ධර්ම දානය දෙනවා. මේ ධර්මය දානයක් විදිහට අන් අයට දෙනකොට ඔබ ඔබේ ජීවිතේ සපවත් කරන ධර්මය ඔබ වෙනුවෙන් ඉතුරු කළා වෙනවා. ධර්ම දානයේ අනුහස් පෙරලා ධර්මයේම ලැබෙනවා. අද ඔබ ධර්මයේ දන් දෙනකොට ඔබ මේ රැස් කරන පින සංසාර ගමනේ කවදාවත් ධර්මයේ අහිමි නොවීම පිණිස පවතිනවා. සත්පුරුෂයන්ගේ ඇසුරේ ධර්මයේ ලැබීම පිණිසම පවතිනවා. ගොඩාක් සතුටු වෙන්න. තමන් ධර්මයේ දන් දීම ගැන. දානය කියලා කියන්නේ අපි විසින් අපේ ප්‍රවේශමයට අරන් තියෙන දෙයක් වගේ. දින්නම් හෝති සුනී හටන් දීපු දේ මනවින් පසකින් තබන ලබ්බේ. දින්නම් සුඛඵලං හෝති දන් දීම තුලින් සැපයක් උපදින්නේය. නාදින්නම් හෝති තන් තත නොදී ඉන්න කෙනාට ඒ සැපේ නම් කවදාවත් ලැබෙන්නේ නැත. නොදී ඉන්න කෙනා ලබන සැපයකුත් තියෙනවනේ. නොදී ඉන්න කෙනා සැපයක් ලබන්නේ කොහොමද? මේවා මගේ, මේවා අපේ, මේ අපේ පරම්පරාවේ දේවල් අපිට මෙච්චරක් ලැබිච්ච තියෙනවා. මගේ බැංකු පොතේ මෙච්චරක් තියෙනවා. සේප්පු වල මෙච්චරක් තියෙනවා. වතු පිටි මගේ මෙච්චර අක්කර ගාණක් තියෙනවා. මගේ කනකර ආභරණ මෙච්චරක් තියෙනවා. අපි එහෙම ලබන සතුටක් නැද්ද? තියෙනවා. ඒ සතුට වැරදීද? ඒ සතුටේ වැරද්දක් නැහැ. මොකද තමන්ම හම්බ කරපුවා. නමුත් ඒ සතුටෙන් විතරක් සෑහීම බුද්ධිමත් නැහැ. හේතුව ඕක හරි සැනකින් අත්හැරලා දාලා යන්න වෙන එක. එක මොහොතකින් අයින් වෙනවා. මිනිස්සු පිංගුතුනේ අවුරුදු ගණන් මහන්සියලා හම්බ කරන දේවල් බලන්න. එක පාර අත්හැරලා යනවා නේද? ඒවා කොහොම අත්හැරලා දාලා මේ මිනිස්සයා මෙහින් ඇස්පියා ගන්නවා. අපිටත් ඒක වෙනවා. ඒ ඉරණම අපේ ජීවිතේට එනකොට අපි වෙනුවෙන් යමක් අරගෙන තියාගත්තා නම් ඒ තමයි දානය. ගිනි ගන්නා ජීවිතෙන් මනාකොට බැහැර කරන ලද දෙය දාණයට දුන් දෙයයි. එහෙම මතක තියාගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත පුවතක් මහා බෝධිසත්වයන්ගේ අතීත ජීවිත පුවතක් මේ මහා මන්දහතු සක්විත රජුගේ කතා පුවත. රජුරු ඕක ලියලා ඒ ජීවිතින් කාලක්‍රියා කළා කියනවා. බලන්න එච්චර සක්විත රජෙකුත් තමන් භුක්ති විඳින්න හිටපු කාම සම්පත්තිය අත්හැරලා ගියානේ. එහෙව් සක්විත රජවරුන්ටත් එහෙම අත්හැරලා දාලා යන්න වෙනවා නම් අපිට තියෙන මේ සොච්චම කොහොමත් අත්හැරලා දාලා යන්න වෙනවා. මොකුත් තරයි යන්න බෑ. සක්විත රජවරු මැරිලා යනකොට සක්විත රාජ්‍යම අත්හරිනවා. සිව් මහා දිවයිනට තියෙන බලයම අත්හරිනවා. තමන්ට තියෙන මාණික්‍ය රත්න 7 අත්හරිනවා. තමන්ට තියෙනවා සතර මහා නිධාන ඒවා අත්හරිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ලස්සන ශරීරයක් තමන්ට තියෙනවා ඒකත් අත්හරිනවා. එහෙමනම් ඉතින් අපි ඒ ගැන කවර කතාද? ඔන්න ඔය නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා මන්දාතු සක්විති රජුරෝ ආරම්භය මෙන්න මෙහෙම ලස්සන ගාථා දෙකක් වදාලා. ඒක භික්ෂුන් වහන්සේලාට මේ ජීවිතය ගැන තේරුම් ගන්න ගොඩාක් උපකාර වෙච්ච ගාථා දෙකක්. නකහා පන වස්සේන තිත්තිකාමේසු විජ්ජති අපස්සාදා දුකාකාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. කහවණු වැස්සක් කඩා හැලුනේ වේද? කාමයේ පතන එක මිනිසෙකුගේ හිතට එය ප්‍රමාණවත් නොවේ. කාමය යනු අල්ප ආස්වාදයක් ඇති මහා දුක් ගොඩක් බව නුවණැත්තෝ දන්නේය. අපි දිබ්බේසු කාමේසු රතින්සෝ නාදි ගච්ඡති තණ්හක්ඛය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒ නිසා ඒ නුවණැත්තෝ මනුස්ස ලෝකේ කාමයට තබා දිව්‍ය කාමයටවත් ආසා කරන්නේ නැත. තණ්හක්ඛය රතෝ හෝති.
මේ කාමයේ කෙරෙහි ඇති තෘෂ්ණාව අත්හැරීමටම ආසා කරන්නේය. ඒ තමයි සම්මා සම්බුදුරජුන්ගේ නුවණැති ශ්‍රාවකයෝ. බලන්න කොච්චර ලස්සනද කියලා. ওই ගාථාවන් පින්වතුන්ලා ජීවිතේ මතක තියාගන්න. මේ මතක තබා ගැනීම මේ තණ්හාව විසින් අපේ නටවන නැටවිල්ලෙන් බේරෙන්න අපට උදව්වක්. ඉතින් සද්ධර්මාලංකාරයේ මහා මන්දාතු කතා වස්තුව අවසන් කරන්නේ බොහොම වටින ගාථාවකින්. ඉති ගති නියතානම් බෝධියා උත්තමාන. මෙසේ සම්බෝධිය පිණිස නියත විවරණ ලබා සිටපු උතුමන්ට පවා සකව සමුපන්ත්වා දේති දුක්ඛාති තණ්හා. තමන් තුල හටගත්ත තණ්හාව විසින් දුක උපදවනු ලැබුවා. නියත වශයෙන්ම සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්ට ඉන්න මහා පුරුෂයන්ට පවා හදවතේ හටගත්ත තණ්හාව නිසා දුක උරුම වුණා, සැපයෙන් පිරිහුණා. එසේ දකින්ට ලැබෙද්දී නියත ගතියක් නැති තමන් ගැන කවර කතාදැයි සිතා බලා. ලස්සන අර්ථය. අපි සම්බන්ධයෙන් කවුරුත් නියත විවරණ දීලා නැහැ. ඔහේ මෙච්චර කාලෙකින් අනිවාර්යෙන් සසරෙන් නිදහස් වෙනවා කියලා. නියත විවරණ ලබා නැති. ඊළඟ ජීවිතේ මක්කා වෙයිද කියලා දන්නේ නැති. අපිට තව සසර ගමනේ කොච්චර යන්න තියෙනවද කියලා එහෙම තීරුමක් නැති, එහෙම ඥානයක් නැති. බුදුවරු ආදී නුවණැත්තන්ගේ විවරණ ලබා නැති අපි ගැන කවර කතාද? තණ්හාව අපට කොහොම ගුටි බැට දේවිද කියලා හොඳට තේරුම් අරගෙන ලෝභාදිය බැහැර කරගෙන දම්පැන් පුදා නිවන පිණිස පින්පුරා ගැනීමටයි මහන්සි ගත යුත්තේ. ගත වෙන හැම නිමේෂයකම මං කොහොමද මගේ ජීවිතේට පිනක් රැස් කරගන්නේ කියන හිත අපි කොයි කාවරුත් ළඟ තියෙන්න ඕන පින්වතුනේ. මොකෝ අපි කවුරුත් මේ ජීවිතවල සදාකාලිකයි නෙවෙයි. අපි හැමෝම තනි තනියෙන් ඔහේ ජීවත් වෙලා අපිට යන්න වෙලාව ආපු ගමන් යන්න ඕන. අපි මෙහෙම දකිමින් කතා කරමින් ඉන්නේ බොහොම తాවකාලිකව. අද පින්වතුන්ලා රූපවාහිනී ඉස්සරහයි වාඩි වෙලා අපේ සදා මේ කරන උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඉන්නවා. යලි හෙට දවසට දේශකයන් වහන්සේලාව මේ දැස් වලින් ඔහොම දැක ගන්න පුළුවන් වෙයි කියලා නිෂ්ඨාවටම කියන්න පුළුවන්කම කාටවත් නැත්තේ නෑ. මේ එකට දකිමින් ඉන්න ප්‍රියාවය දාලා ඊළඟ මොහොතේ කී දෙනෙක් යනවද? ලෝකේ ස්වභාවය. අපිත් ඒක උරුම කරගෙන ඉන්නවා. ඒ නිසා උදෑසනම අදහසක් ඇති කරගන්න. තමන්ගේ ජීවිතේ පින් කරගන්න ලැබෙන පුංචි වෙලාවක්වත් අහිමි කරගන්න එපා. ඒ පින් අතරේ පින්වතුනේ ගොඩාක්ම ලස්සන එකක් දානය. දන් දෙන්න. පුළුවන් හැම මොහොතකම දන් දෙන්න. තිරිසනෙකුට දෙන්න ලැබෙන වෙලාවට තිරිසනාට දන් දෙන්න. සාමාන්‍ය මිනිසෙකුට දන් දෙන්න ලැබෙන වෙලාවට සාමාන්‍ය මිනිසයාට දන් දෙන්න. පාරේ ඉන්න මිනිසෙකුට මුදල් චුට්ටක් දෙන්න හැකියාවක් තියෙන වෙලාවට ඒක දෙන්න. අසරණ කෙනෙකුට උදව් කරන්න ලැබෙන වෙලාවට ඒ උදව්ව කරන්න. ඊළඟට සංඝයා වහන්සේට දම් පූජා කරන්න ලැබෙන වෙලාවට ඒ දානි කරගන්න. සෑයක් පුදන්න ලැබෙන වෙලාවට සෑයට දම් පුදා පින් කරගන්න. බෝධියක් පුදන්න ලැබෙන වෙලාවට බෝධියට දම් පුදන්න. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දක්ෂිනාග්‍ර උත්තමයන් වහන්සේ උදෙසා දම් පුදන්න ලැබෙනකොට දානි පූජා කරන්න. පින්වතුනි දානය කියන එක ගැන හොඳට මතක තියාගන්න. අරවවාදී දානය කියලා කියන්නේ මෙහෙම බලනකොට නම් අපි සන්තක දෙයක් නැති වෙනවා වගේ පෙවුනට දානය කියලා කියන්නේ මොකද්ද? අපි උදෙසාම පරිස්සමෙන් අරන් තියාගන්න දේ. ඒ නිසා හැම දිනාට දානය සම්බන්ධයෙන් හොඳට හදවත තදින් පිහිටාවා. තමන්ගේ ජීවිතේ සෑම ආකාරයකින්ම දම්පැන් පූජා කරගන්නට වාසනා සම්පත් ලැබේවා. ධර්ම දාන ආදියත් පින්වතුන්ලාගේ ජීවිතේට හැකි සෑම ඇරීම කරගන්නට වාසනාව ලැබේවා. මේ ගෞතම සාසනය තුළම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට පිහිට පිරිසන්න රැකවරණ සලසගන්නට අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආරක්ෂා රැකවරණ
අප හැම දෙනාට දෙවියෝ නොවඩුව සලසත්වා දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය ලබත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංඝරුවන්ටත් පින්වත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිදු කරන ඇමරිකාවේ පදිංචි පින්වත් පිරිසගේ නමින් මියන්ට යෙදුනා වූ සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වේවා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් ධර්ම දානය සිදු කරපු ඒ සුපින්නතුල්ලාට එකලෙසම අනුමෝදන් වෙලා පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිද්දෙන් සියලු දෙනාට සමගිය ඒ වගේම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ තවදුරටත් කරදර බාධා වලින් තොරව සැනසille දහමේ හැසිරෙන්නටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම දානමය පින හේතු වාසනා වෙත්වා. ඇමරිකාවේ පදිංචි සිටින පින්වතුන්ලට තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සෑම සියලු දේ කරදර පීඩා වලින් තොරව සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට සියලු ආකාරයෙන් අවකාශය සැලසෙත්වා. තමන්ගේ ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී ඇතනම් ඒ සියල්ල දුරින්ම දුර වෙලා පින්වතුන්ලාට සැනසෙල්ලේ ජීවිත ගත කරන්න ලැබේවා. විදේශගතව ගෙවන ජීවිතේ බාධා වලින් තොරව ගත කරන්න ලැබේවා. තවදුරටත් ජීවිතයට පින් කරගෙන සුවසේ දහමේ හැසිරෙලා පින්වතුන්ලා හැම දෙනාට ධර්ම